නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කාරුණික වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ උතුම් ධර්මදේශනාවට දායකත්වයෙන් දරන්නේ ශ්‍රද්ධහා ධර්මදාන සමාජිකාවක් වන පින්වත් අයේසා සඳමාලී මල්ලවාරච්චි මෙනවිය විසින් එතුමියගේ මේ ධර්මදානයේ ප්‍රධානම අරමුණ ලන්ඩන්හි පදිංචි සහෝදරියගේ දියණිය වන 12 වෙනි උපන්දිනයේ යෙදුණු පින්වත් රෙජීනා රශ්මී තලවත්ත දුවට සෙත් ප්‍රාර්ථනා කරන අදහසිනුයි අද සංඝසරණ දේශනාවට දායකත්වයන් එකතු කරන්නේ. පින්වතුනේ, මේ සංගරුවනේ ගුණකඳ ඉගෙන ගනිද්දී අපිට මුණ ගැහෙන බොහෝම ලස්සන ගුණයක් ගැන අපි අද ඉගෙන ගන්නවා. අපේ ජීවිතයටත් මේක සම්බන්ධයි. ඒ තමයි අපේ ජීවිතෙත් හරියට පින්වතුනේ තියෙන ප්‍රශ්නයක්, බොහෝ දෙනෙක් නගන ප්‍රශ්නයක්. අපි හොඳම කරද්දී, අපි යහපත් විදිහට ජීවත් වෙද්දී අපිටම ඇයි නිന്ദා පහස එන්නේ? අපිටම ඇයි ගැරහිලි එන්නේ? ඕන ඔය ප්‍රශ්නේ බොහෝ දෙනෙකුගේ ජීවිතවල තියෙනවා. අපි කොච්චර හොඳ කළත්, අපි යහපත කළත් අපිටම නිന്ദා කරනවා, අපිටම අපහාස කරනවා. ඇයි මේ කියන ප්‍රශ්නයක්. ඉතින් මේක ගැන හොඳට තේරෙනවා අද ඉගෙන ගන්න මේ සිදුවීමෙන්. සංඝසරණ පොතේ 36 වෙනි කතා පුවත විදිහට සඳහන් වෙනවා දීඝ භානක අභය තෙර වත. බලන්න එහි තියෙන සිදුවීම. දීඝ භානක අභය තෙරුන් කියලා කියන්නේ චතුර්විධ ප්‍රත්‍ය සන්තෝෂ භාවනාවෙහි ඇලුණු භික්ෂුවක්. ඒ කිව්වේ චතුර්විධ ප්‍රත්‍ය සන්තෝෂ භාවය කියන්නේ ලද සිවුරකින් සතුටු වෙන කෙනෙක්, ලද පිණ්ඩපාතින් සතුටු වෙන කෙනෙක්, ලද බෙහෙත් ගිලම්පසකින් සතුටු වෙන කෙනෙක්, ඊළඟට මේ භාවනාවේ ඇලී වාසය කරපු කෙනෙක්. ඉතින් එහෙම උත්තමයන් වහන්සේ නමක් තමයි දීඝ භානක අභය තෙරුන් කියලා කියන්නේ. මේ දීඝ භානක අභය තෙරුන් වහන්සේ වැඩ වාසය කළේ ලංකා භූමියේ. ඉතින් ඒ තෙරුන් වහන්සේගේ ගුණරාව පැතිරෙනකොට ඒ තෙරුන් වහන්සේ කෙරෙහි බොහෝ දෙනෙකුගේ හිත පහන් වී ගියා. බොහෝ දෙනෙක් උන්වහන්සේට සත්කාර සම්මාන සිද්ධ කරන්න කැමති වුණා. ඒ සත්කාර සම්මාන කළේ ඇයි? උන්වහන්සේ බොහෝම මේ පහසුවෙන් යැපෙන සුන්දර ජීවිතයක් ගත කරපු නිසා. ඊළඟ එක තමයි උන්වහන්සේට හරි පැහැදිලි දහම් දැනුමක් තිබුණා. බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය ඉතාම පැහැදිලිව අනිත් අයට කියලා දෙනවා. දැන් මේ මහා සංඝ පිරිසක් ඉන්න විහාරයක තමයි මේ තෙරුන් වහන්සේ ඔහොම ගුණයෙන් ප්‍රකට වුණේ. එතකොට වෙන එක මහ තෙරුන් වහන්සේ නමකට උන්වහන්සේගේ ලාභ සත්කාර ඉවසන්ට බැරුව ගියා. දීඝ භානක අභය තෙරුන් වහන්සේට ලැබෙන ලාභ සත්කාර අර අනිත් භික්ෂුන් වහන්සේට ඉවස ගන්න බැරුව ගියා. ඉතින් ඉරිසියාවේ පුපුර ඉන්නකොට ඔය දීඝ භානක අභය තෙරුන් වහන්සේ එක සුන්දර දහම් කතාවක් කළා. මේ දහම් කතාව පින්වතුන්ලා බොහෝ කොට අහලා තියෙනවා. මහා ආර්ය වංශ ප්‍රතිපදාව උන්වහන්සේ දේශනා කළා. ආර්ය වංශ ප්‍රතිපදාව කියලා කියන්නේ පින්වතුනේ ආර්ය වංශයේ උතුම් වංශයේ ප්‍රතිපදාව. ඒ උතුම් වංශයේ ප්‍රතිපදාව කියලා කියන්නේ මෙන්න මේවා. භික්ෂුවක් ලැබිච්චි සිවුරකින් සතුටු වෙනවා. ලැබිච්චි සිවුරෙන් සතුටු වෙලා ඒ ලැබිච්චි සිවුරෙන් සතුටු වීම ගැනම ಗುಣ කියනවා. සිවුරක් නිසා කාටවත් දොස් පවරන්න යන්නේ නැහැ. ඊළඟට සිවුරක් හේතු කරගෙන
අධර්මයේ හැසිරෙන්නේ නැහැ. ඔය වගේමයි පිණ්ඩපාත කෙරෙහිත්, ඔය වගේමයි සෙනසුන් කෙරෙහිත්. ඊළඟට භික්ෂුව ආර්ය වංශයේ ඇලී වාසය කරනවා. ඒ භාවනාවට සිත පිහිටුවාගෙන. ඒකත් ආර්ය වංශයේ අංගයක්. නිතර භාවනාවේ ඇලී වාසය කරනවා. හොඳට භාවනාවේ හිත පිහිටුවාගෙන වාසය කරනවා. ඉතින් මේ ආර්ය වංශ ප්‍රතිපදාව උන්වහන්සේ දේශනා කරන්න පටන් ගත්තා. රාත්‍රියේ ආරම්භ වෙච්ච දේශනාව රෑ 5 වෙනකන් කළා. හරි ලස්සනට බණ කතා කියන්න පුළුවන් දහම් කරුණු ගලාගෙන එනවා. ඉතින් දීඝභානක අභය තෙරුන් වහන්සේ අනුකම්පාවෙන් ධර්ම දේශනාව කළා. දැන් මේ ධර්ම දේශනාව මෙහෙම කරනකොට අර ඉරිසියාකාර භික්ෂුන් වහන්සේ අහගෙනනේ මේ භික්ෂුන් වහන්සේත් රෑ එළිය වෙනකන් ඇහැරලා විහාරයට වෙලා ඇහැරලා අනිත් අර ඉන්න භික්ෂුන් වහන්සේලාට එක දිගට අර බණ කියන තෙරුන් වහන්සේගේ ඇද කියන්න පටන් ගත්තා. මේක මේ රෑ තිස්සේ කියවනවා ඉවරයක් නෑ. බණ කියන එකෙත් සීමාවක් තියෙන්න එපැයි. දැන් මෙහෙම කියනවා. ඊටාම කරුණාවෙන් අනුකම්පාවෙන් ධර්මයේ දේශනා කරන මේ උත්තමයන් වහන්සේට ඕන තව කෙනෙක් නිඳා කරනවා, අපහාස කරනවා, අවලාද කරනවා, කතා හදනවා. ඉතින් බණ කතාව ඉවරුණා රෑ 5 වෙද්දී. ඊට පස්සේ මේ දීඝභානක අභය තෙරුන් වහන්සේට අපේ ධර්ම කතිකයන් වහන්සේට ගමනක් යෙදුණා. ඒ ගමන දුර ගමනක්. එදාම අර ඉරිසියාකාර භික්ෂුන් වහන්සේටත් ගමනක් යෙදුණා. දෙදෙනාගේම ගමන ගව්වක් විතර දුර යන්න තිබුණේ එකම පාරේ. ඉරිසියාකාර තෙරුන් වහන්සේ වැඩිහිටි භික්ෂුව. අපේ දීඝභානක අභය තෙරුන් වහන්සේ බාල භික්ෂුව. වැඩිහිටි භික්ෂුව දැන් ඉස්සරහින් වඩිනවා. බාල භික්ෂුව වන අභය තෙරුන් වහන්සේ පිටිපස්සෙන් වඩිනවා. දැන් අර ඉරිසියාකාර වැඩිහිටි භික්ෂුව එක දිගට අපහාස කරන්න පටන් ගත්තා, නිඳා කරන්න පටන් ගත්තා. මේ දහම් කතාව කරනවා කියලා එක දිගට වැල නොකැඩී මේ කියවනවා. මේ වාගේ කෙලවරක් තියෙන්න ඕන කියලා දැන් ඕන්න අර ඉරිසියාකාර භික්ෂුව එක දිගට කියන යනවා. දීඝභානක අභය තෙරුන් වහන්සේ කිසිම සද්දයක් නැහැ. උන්වහන්සේ නිහඬව වැඩම කළා. වැඩම කරලා යම් තැනකදී හන්දියක් හම්බ වුණා. ඒ හන්දියෙන් පින්වතුනේ දෙන්නා දෙපැත්තට වැඩම කරන්න ඕන. එතකොට දීඝභානක අභය තෙරුන් වහන්සේ වැඩිහිටි භික්ෂුවට බොහෝම ගරු සත්කාර සහිතව වන්දනා කළා. වන්දනා කරලා අත දිගු කරලාම පෙන්නලා කිව්වා, ස්වාමීනි ඔබ වහන්සේට වඩින්න තියෙන්නේ ආන්න අර පාරේ. ඒ තමයි ඔබ වහන්සේගේ මඟ. එහෙම පෙන්නලා දීඝභානක අභය තෙරුන් වහන්සේ වැඩම කළා. බලන්න උන්වහන්සේලාගේ තිබුණු හික්මීම. තමන් වහන්සේ ලෝකයට යහපත පිණිස, මේ මිනිස්යන්ට යහපත පිණිස අනුකම්පාවෙන් දහම් දේශනා කරනකොට උන්වහන්සේට නිନ୍ଦා අපහාස ගලහගෙන ආවා. ඒක පින්වතුනේ මේ ලෝකේ හැටි. බුදුරජාන් වහන්සේ වදාළන්නේ නත්ති ලෝකේ අනින්දිතෝ. ලෝකේ නිନ୍ଦා නොලැබුවෙක් නැත. නිନ୍ଦා කරනවා, අපහාස කරනවා. ඇතැමුන්ට නිନ୍ଦා අපහාස කියන එක තමයි මුළු ජීවිතේම. ජීවිතේම ජීවත් වෙන්නේ කාට හරි නින්දාවක් කර කර, කාට හරි අපහාසයක් කර කර. එහෙම ජීවිතයක් තියෙනවනේ. මේක සංසාරයක් නේ. සංසාරක ගමනේ එක එක පුරුදු තියෙන්න පුළුවන්. ඒ පුරුදු තියෙන අය අපිට මේ ජීවිතවලත් හම්බ වෙනවා. ඒ හම්බ වුණාට පස්සේ පින්වතුනේ සමහර වෙලාවට අපි කොච්චර හොඳ කළත් අර නින්දා කිරීමේ පුරුද්ද තියෙන පුද්ගලයා අපට නින්දා කරනවා. සංසාර ගමනේ අපහාස කිරීමේ පුරුද්ද තියෙන පුද්ගලයා අපිටත් අපහාස කරනවා. අපි එතකොට ඒවත් එක්ක එකතු වෙන්න ගියොත් එහෙම එතන මහා අරුබුදයක්ම නිර්මාණය වෙනවා.
අර නින්දාවේ අපහාසයේ කොටස්කාරී බවට අපිත් පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දුන්නා වචන කතා කිරීම ගැන. වචන කතා කිරීම කියන කාරණේදී ශාස්ත්‍රුන් වහන්සේ වදාහලා කාරණා 5ක් විමසලා බලලා කතා කරන්නට. තමන් කතා කරන දේ සත්‍යයක්ද අසත්‍යයක්ද කියලා විමසලා බලලා කතා කරන්න කිව්වා. මම මේ කියන දේ සත්‍යද අසත්‍යද? අපි ගැන විමසන්න ඕන දේ. ඊළඟට විමසන්න කිව්වා මම මේ කතා කරන දේ මං කියන්නේ මෛත්‍රී සහගත හිතකින්ද ද්වේෂයෙන්ද? ඒක විමසලා බලන්න කිව්වා. මම මේ කතා කරන දේ යහපත උදෙසා කියන එකක්ද අයහපත පිණිස කියන එකක්ද? ඒක විමසලා බලන්න කිව්වා. ඊළඟට මම මේ කියන කතාව පරුස වචනයක්ද මිහිරි වචනයක්ද? ඒක විමසලා බලන්න කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේක මේ වචනේ කතා කරන්න සුදුසු කාලයේද නුසුදුසු කාලයේද? ඒක විමසන්න කිව්වා. එතකොට අපි අපේ ජීවිතේ වචන හසුරුවනකොට ඕන ඔය දේ නිර්ණායකයේ විදිහට බලන්න ඕන. බලලා තමයි කතා කරන්න ඕන. යම් වචනයක් අපි පිට කරන්නේ මෙත් සිතෙන් නම් සුදුසු කාලේ නම් තව කෙනෙකුගේ යහපත කැමැත්තෙන් නම් තව කෙනෙකුගේ හිතසුව පිණිස පවතිවා කියලා නම් අපි වචන කතා කරන්නේ. මිහිරි තෙපුලෙන් නම් ඒ වචනේ ගලපන්නේ. සත්‍යම නම් කියන්නේ සිද්ධ වෙච්ච ඇත්තක්ම නම් කියන්නේ ඒක දොස් රහිත වචනයකි. දොස් රහිත වචනයක්. ඒ දොස් රහිත වචනේ උදෙසාත් පින්වතුනේ නින්දා අපහාස ආදිය ඕනේ තරම් එන්න පුළුවන්. එහෙම නින්දා අපහාස එන්න පටන් ගත්තොත් එහෙම තමන්ගේ දෙසට හැරිලා බලන්න ඕන. මම මේ කියපු දේ නින්දා අපහාස ලබන්න සුදුසු එකක්ද? එතකොට තමන්ට පේන්න ගන්නවා නෑ නින්දා අපහාස ලබන්න සුදුසු දෙයක් මං කියලා නේ. මම යහපත පිණිස දහම් කතාව කරපු කෙනෙක්. මම මෙත් සිතින් දහම් කතාව කරපු කෙනෙක්. මම සුදුසු කාලයේදී දහම් කතාව කරපු කෙනෙක්. මං සත්‍යමයි කතා කළේ. එයාට ප්‍රකට වෙන්න පටන් ගන්නවා. එතකොට තමන් ගැන පසු නොතැවි ඉවසන්න ඕන. එතනට යොදාගන්නේ මොකද්ද? ඉවසීම. ඉතින් දීඝ භානක අභය මහතෙරුන් වහන්සේ විහාරයට වැඩම කළාට පස්සේ අනිත් භික්ෂුන් වහන්සේලාට ආරංචි වුණා. කලින් ස්ථානයේ බණ කියනකොට මෙහෙම උන්වහන්සේ නමක් එක දිගට ඉරිසියාකාරකම් කළා, එක දිගට කෙනෙහිලිකම් කළා, එක දිගට අපහාස කළා කියලා. ඕක දීඝ භානක තෙරුන් වහන්සේගෙන් අහලා තියෙනවා. එතකොට ඒ තෙරුන් වහන්සේ උත්තර දුන්නේ මෙහෙම. එවැනි මට ශාන්තිය බැරි බව මුත් සෙස්සන්ට බැරි නොවෙයි. කමටහන නැතිව එක පියවරක් නගන කල්ද නොදත්තිමි. උන්වහන්සේ වදාලා ආයුෂ්මතුනි මමයි මගේ ඉවසීම ගැන බලාගත යුත්තේ. ඉවසීම කියන එක තවත් කෙනෙකුට මට දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ කිව්වේ බාහිර කෙනෙකුගෙන් අපිට ඉවසීම කියන එක බලාපොරොත්තු වෙන්න බෑ. ඉවසීම කියන එක කවුද ඇති කරගත යුත්තේ? තමන්. අපේ ඉවසීම පින්වතුනි අපි හදා ගන්න ඕන. අපිට ඉවසන්න උපකාර කරන්නේ බාහිරින්. අපේ ඉවසීම අපිම හදා ගන්න ඕන. අච්චර නින්දා අපහාස කරද්දීත් දීඝ භානක අභය තෙරුන් වහන්සේ ඉවසීමම පුරුදු කළා. කියනවා ආයුෂ්මතුනි මට කොච්චර නින්දා අපහාස අවලාද නැගුවත් ඒවා මේ සමම්පත් වලට ඇහුණත් මං භාවනා අරමුණෙන් බැහැර වෙලා එක පියවරක්වත් තිබ්බේ නැහැ කිව්වා. තමන්ගේ කටයුත්තේ හිටියා. ඒ නිසා මේ බුද්ධ දේශනාවේ අපේ උතුම් රහතන් වහන්සේලා ලස්සන අවවාදයක් කළා. ඒ අවවාදේ පින්වතුන්ලාත් හොඳට මතක තියාගන්න. තව කෙනෙකුගේ වචනයක් නිසා කෙනෙක් හොරෙක් බවට පත් වෙන්නේ නැත.
තව කෙනෙකුගේ වචනයක් නිසා කෙනෙක් මුනිවරයෙක් බවට පත්වන්නේද නැත. තමන් ගැන දන්නේ යම්සේද ඒ අයුරින්ම මේ ලෝකයේ දෙවිවරු තමා ගැන දන්නේය. ලස්සන පරියායක්. මේ පරියාය ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් වුණොත් අපිට පින්වතුනි හොඳට ලස්සන ජීවිතයක් උපදව ගන්න පුළුවන් මේ එක එක්කෙනාගේ නිന്ദා අපහාස ආදීදී වැටෙන්නේ නැතුව. ඒ කියන්නේ මිනිස්සෙක් වචනයෙන් කතා කරලා කිව්වා කියලා මේ පුද්ගලයා හොරෙක්ය, මේ පුද්ගලයා අපරාධකාරයෙක්ය, මේ පුද්ගලයා ලෝකෙට මේ අවැඩ පිනිස පිළිපන් කෙනෙක්ය කියලා මේ ලෝකෙ මිනිස්සු කියන්න පුළුවන්. හැබැයි එහෙම කියූ පමණින් එයා හොරෙක් වෙන්නේ අපරාධකාරයෙක් වෙන්නේ නැහැ. තමන් ගැන දන්නව නම් මම ලෝකෙට අයහපතක් කරපු කෙනෙක් නෙමෙයි කියලා ලෝකින් වචන කොච්චර ආවත් පින්වතුනි ඒක තමන්ට අදාළ එකක් බවට පත් වෙන්නේ නැහැ. එනිසා මේ කාරණේ හොඳට හිතට අරගන්න. ඒ හිතට අරගත්තොත් පින්වතුනි තමන්ගේ හිතට එකගව තමන්ට සැනසෙල්ලේ ජීවිතය ගත කරන්න පුළුවන්. මොකද මේ ලෝකේ ගුණ යහපත් අයට පවා නිന്ദා අපහාස හැදෙනවා. ඒක වර්තමානයේ දිහා බැලුවොත් පේනවනේ. වර්තමානයේ දිහා බැලුවත් අපිට ඒක පේන්න තියෙන දෙයක්. ඊළඟට අපි අතීතයේ දිහා බැලුවත් අපගේ මහා කාරුණික කරුණා සාගරයක් වූ ශාස්ත්‍රුන් වහන්සේට පවා නිന്ദා අපහාස කළා. ඉතින් එහෙව් අප කරා නිന്ദා අපහාස ආදී පැමිණීම අප උදෙසා අසත්පුරුෂයෝ නොයෙක් වදන් පැවසීම මේවා සිද්ධ වෙන්න බැරි දේවල් නෙවෙයි. අන්න ඒ නිසා අපි අපේ ජීවිතේ ගලපාගත යුතු බොහොම වටින එකක් ඉවසන එක. කියන ආයස්මතුනි එක එක්කිනා එක ඒවා කිව්වාට මං මගේ කටයුත්තෙන් එක දශමයක් බැහැර වුණේ මම මගේ කමටහන එක පියවරකින්වත් වෙනස් කරගත්තේ නෑ. මම භාවනා අරමුණ තුලම හිත පිහිටුවාගෙන හිටියා. මෙසේ තමන් වහන්සේගේ සමීපයේහි සිට නිന്ദා කරන්නන්ට පවා කිසිවක් නොවදාරා ශාන්තියම මස්තක ප්‍රාප්ත කොට පිරිසිදු සීලේ ආරක්ෂා කළ මවුන් වහන්සේ ආදී කොට සුපිලිපන් මහා සංඝයා වහන්සේ සරණ යමි සංඝ සරණ යා යුතු. තමන් ළඟම ඉඳලා නිന്ദා අපහාස කරන කොටත් එක වචනයක් කියන්නේ නැතුව ඉවසාගෙන හිටියා. ඉවසීමමයි වටින්නේ කියලා. දැන් මේ ගැන කියනකොට අපිට සිහිපත් වෙන කාරණාවක් දිව්‍ය ලෝකයේ සිද්ධ වෙච්ච සිද්ධියක් පින්වතුන්ලා මේට කලින් බණ කතාවලදී අහලත් ඇති. සග්දිවිදු අසුරයෝත් එක්ක යුද්ධයක් කළා. ඒ යුද්ධයෙන් අසුරයෝ පරාජයට පත් වුණා. අසුරයෝ පරදිනකොට ඒ කාලේ අසුරයන්ගේ රජා වේපචිත්ති. මේ වේපචිත්ති කියන අසුර රජුරුවන්ව දෙවිවරු අල්ලාගත්තා. අල්ලාගෙන විශේෂ බන්ධනයකින් වේපචිත්තිව බැන්දා. ඒ බන්ධනයට කියනවා පින්වතුනි බෙල්ල පස්වෙනි කොට ඇති බන්ධනේ. ඒ බෙල්ල පස්වෙනි කොට ඇති බන්ධනය කියලා කියන්නේ මානසික බන්ධනයක්. ඒක මේ බාහිරින් රැහැම් පටවලින් බඳින එකක් නෙමෙයි. ඒක සිතුවිල්ලකින් බඳින්නේ. ඒ කියන්නේ වේපචිත්ති යම් මොහොතක සිතනවාද දෙවිවරු නරකයි අසුරයෝ හොඳයි කියලා. එහෙම හිතන වාරයක් පාසා වේපචිත්තිගේ අත් කකුල් බෙල්ල කියන පහම හිර වෙනවා. හැබැයි මේ වේපචිත්ති යම් මොහොතක හිතුවොත් එහෙම නෑ දෙවිවරු බොහෝම හොඳයි. දෙවිවරු ගුණ යහපත්. අසුරයෝ තමයි නරක කියලා හිතවුවොත් ඒ හිතන්න අර බන්ධන ඔක්කොම ලිහිල්ලලා යනවා. එතකොට මේකට මොකද්ද කියන්නේ? බෙල්ල පස්වෙනි කොට ඇති බන්ධනේ. එතකොට වේපචිත්තීව බැඳගෙන අරගෙන ආවේ සුධර්මා කියන දෙව් සභාවට. සුධර්මා දේව සභාවේ එක තැනක වේපචිත්තීව රඳවලා තියෙනවා. මේ රඳවා තියෙන තැනට සක්දෙවිඳු පැමිණෙන හැටි පේනවා. සක්දෙවිඳු එනවා දකිද්දී වේපචිත්තිට කේන්ති යනවා.
දැක්ක ගමන් වේපචිත්ති එක දිගට බයින්න පටන් ගන්නවා බොහොම පරුස වචනේ. දැන් මේ බයින්නේ දෙව් සභාවේ ඉඳලා දෙවියන්ගේ රජුරවන්ට සක්දෙවිඳුට එක දිගට බයින්න පටන් ගත්තා. මේම බයිනකොට සක්දෙවිඳුගේ කිසි කතාවක් නැහැ. සක්දෙවිඳු නිහඬවම ඇවිල්ලා ඒ දෙව් සභාවේ තියෙන ප්‍රධාන ආසනේ වාඩි වෙනවා. ඒ වාඩි වුණාට පස්සේ මේ වේපචිත්ති අසුරයා එක දිගට කරන බැනුම දිහා ඉවසන්න බැරුව මාතලී කියන මේ සක්දෙවිඳු ළඟින්ම ඉන්න රතාචාර්ය දේවපුත්‍රයා බහලා ඇති. මාතලී දේවපුත්‍රයා සක්දෙවිඳුට කිව්වා දේවේන්ද්‍රය මට ඔබේ ඔය ඉවසීම හරියන්නේ. මේ වේපචිත්ති එක දිගට පරුස වචනෙන් බනිද්දීත් එක දිගට අපහාස කරද්දීත් ඔබ මොකෝ මේ ඉවසගෙන ඉන්නේ? ඔබට බැරිද මේ වේපචිත්තිට එරෙහිව වචනයක් කතා කරන්න? ඔබ බයද කියලා ඇහුවා. එතකොට මේ සක්දෙවිඳු කියනවා මාතලීට මාතලී මම බයට නෙමෙයි බැරිකමටත් නෙවෙයි මේ ඉවසන්නේ. මේ වේපචිත්ති වගේ ලාමක කෙනෙක් උදෙසා මං වගේ පුද්ගලෙක් මොකටද වචන පාවිච්චි කරන්නේ? ඒ නිසා මං ඉවසනවා කිව්වා. එතකොට මාතලී කියනවා දේවේන්ද්‍රය ඔබේ ඉවසීම ගැන මං සතුටු වෙනවා. නමුත් මං ඔය ඉවසීමේ එක දෝෂයක් දකිනවා. ඒ දෝෂය තමයි ඔය විදිහට ඉවසන්න පටන් ගත්තොත් එහෙම බාල තැනැත්තාට මෝඩ තැනැත්තාට ධර්මයේ අදක්ෂ තැනැත්තාට හිතෙන්න ගන්නවා මෙයා මේ කට පියාගෙන ඉන්නේ මට බයයි. මෙයා මේ මට බයේ තමයි නිහඬ වින්නේ කියලා අර පුද්ගලයාට හිතෙනවා කිව්වා. එතකොට සක්දෙවිඳු කිව්වා හරි ලස්සන වචනය. මාතලී යම් පුද්ගලෙක් මට බයේ මෙයා ඉන්නවා කියලා මට හිතුවත් එකයි නොහිතුවත් එකයි. එක එක්කෙනා හිතන පතන විදිහ මට වැඩක් නැහැ. මාතලී මට වටින්නේ මාගේ යහපතයි. සදත්තා පරමා අත්තා වඩාත් වටින්නේ තමන්ගේ ජීවිතයේ යහපත තුළ පිහිටුවා ගැනීමයි. අපේ ජීවිතයට බොහොම වටින කාරණාවක්. වඩාත් වටින්නේ මොකක්ද? තමන් කරන්නේ මොකක්ද? තමන්ගේ ආකල්පය මොකක්ද? තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන සත්‍ය වූ දේ මොකක්ද? ඒකයි වටින්නේ. ඒකයි මම කිව්වේ අර රහතන් වහන්සේලාගේ වචනේ අපි හැමදාම මතක තියාගන්න ඕන කියලා. පින්වතුනි ජීවිත කාලෙම මතක තියාගන්න. තව කෙනෙක් ඔබට හොරෙක් කියලා චෝදනා කරන්න පුළුවන්. කෙනෙකුගේ චෝදනාවකින් හොරෙක් බවට පත්වන්නේ නැත. තව කෙනෙක් ඔබට මුනිවරයෙක් කියලා ප්‍රශංසා කරන්න පුළුවන්. තව කෙනෙකුගේ ප්‍රශංසාවකින් මුනිවරයෙක් බවට පත්වන්නේද නැත. තමන්ගේ යහපත ගැන තමන්මයි බලාගත යුත්තේ. තමන්ගේ අභ්‍යන්තරය තමන්මයි හදාගත යුත්තේ. සක්දෙවිඳු කියනවා සදත්තා පරමාත්තා වඩාත් වටින්නේ තමාව යහපතේ පිහිටුවා ගැනීම. කන්ත්‍යා බිහියෝන විජ්ජති මාතලී ඉවසීමට වැඩි තරම් වූ කිසිවක් මේ ලෝකේ නැත. ආන් එහෙමයි කිව්වේ. ඉතින් ඒ නිසා අපේ ජීවිතවල හරි වටින එකක් ඉවසන්න පුළුවන්කම කියලා කියන එක. ඒ ඉවසන්න පුළුවන්කමින් පින්වතුනේ ගොඩාක් ප්‍රශ්න විසඳා ගන්න පුළුවන්. දැන් මේ දීඝ බහනක අභය තෙරුන් වහන්සේගේ ගුණ රාවය මේ විදිහට ආරක්ෂා වුණේ මොකක් නිසාද? ඉවසපු නිසා. ඉතින් අදටත් අපි දීඝ බහනක අභය තෙරුන් වහන්සේගේ ඒ අසිරිමත් වූ ඉවසීම සිහි කරගෙන සංඝසරණ යනවා. දීඝ බහනක අභය තෙරුන් වහන්සේ යම්සේ ඉවසුවාද ඉවසීම නම් වූ ඒ උතුම් ගුණය තුල පිහිටා සිටියාද ඒ බඳු ගුණ දරූ උතුම් සංගරුවන මම සරණ යමි කියලා අපි සරණ යන්නේ. මොකද මේ ගුණධර්ම ආරක්ෂා කිරීම කියන එක පිටට හොයන්න පුළුවන් එක නෙවෙයි. ගුණධර්ම ආරක්ෂා කරන පුද්ගලයාව පිටට හොයන්නත් බෑ. එයා ඉන්න පිළිවෙත් වලින් හොයන්නත් බෑ.
ඒක තේරෙනවා මෙන්න මේ කාරණින්. මේට කියන්නේ මලිය දේව තෙරවත කියලා. සංඝසරණ පොතේ සඳහන් වෙන්නේ මලිය දේව තෙරවත. මේ ලංකා භූමියේ මලිය දේව නමින් මහතෙරුන් වහන්සේ නමක් වැඩ හිටියා සිතුල්පව්වේ. ඒ කාලේ සිතුල්පව්වේ එක විහාරයක සැට වයසට වැඩි වස් ඇති මහතෙරුන් වහන්සේලා මහා පොකුණෙහි කුරවක කියන පැන්තොටට පැන් සහනයේ පිණිස වැඩම කළා. උන්වහන්සේලා බොහොම වයසක මහතෙරුන් වහන්සේලා අවුරුදු 60ටත් වැඩි. එතකොට මේ මලියදේව තෙරුන් වහන්සේ තරුණ භික්ෂුවක්. මලියදේව තෙරුන් වහන්සේ මහතෙරුන් වහන්සේලාගේ සමීපයට ගිහින් ඒ තෙරුන් වහන්සේලාගෙන් ඇහුවා ස්වාමීනි මං ඔබ වහන්සේලාව පැන් පහසු කරවන්නටද නහවන්නටද? එතකොට අර මහතෙරුන් වහන්සේලා පිළිසඳර කතා කළා. ඒ පිළිසඳර කතාවෙන් දැනගත්ත මේ මලියදේව කියන තෙරුන් කියලා. ඉතින් කිව්වා ආයස්මතුනි ඔබ කැමති නම් ඔබට අපහසුයක් නැත්නම් අපිව පැන් පහසු කරවන්න. ඉතින් මලියදේව තෙරුන් වහන්සේ අර වැඩිහිටි භික්ෂුන් වහන්සේලාව බොහෝම ගෞරවයෙන් හොඳට මේ කුණු ඉලි මාදිය සිද්ධ කරලා පැන් පහසු කෙරෙව්වා. පැන් පහසු කරවලා අප උපස්ථාන කරවලා සුව පහසු ඇති කළා. ඒ සුව පහසු ඇති කළාට පස්සේ මෙතන හිටපු එක මහතෙරුන් වහන්සේ නමක් කියනවා ආයස්මතුනි ඔබ වහන්සේ මලියදේව කියන මහා තෙරුන් ඔබ වහන්සේ ගැන ගුණරාව පැතිරෙනවා. ඔබ වහන්සේ ඊටාම සොඳුරු විදිහට දහම් අර්ථ ඉස්මතු කරමින් බණ කියන්න පුළුවන් කෙනෙක් බව අපිත් අසා තිබෙනවා. ඔබට හැකියාවක් තිබේ නම් අප උදෙසාත් දහම් කතාවක් වදාරන්න කිව්වා. එතකොට මලියදේව තෙරුන් වහන්සේ අර 60 වයස් අපිරිච්චි මහතෙරුන් වහන්සේලාගේ ආරාධනාව පරිදි ධර්මයක් දේශනා කළා. ඒ ධර්මයේ දේශනා කරනකොට මෙතන ඉඳලා තියෙනවා පින්වතුනි 69ක් වගේ මහතෙරුන් වහන්සේලා මලියදේව තෙරුන් වහන්සේ බණ කියලා අවසන් වෙනකොට ඒ 60 දෙනා වහන්සේම රහතන් වහන්සේලා බවට පත් වුණා. මේ මලියදේව තෙරුන් කියලා කියන්නේ මහරහතන් වහන්සේ නමක්. ඒ මහරහතන් වහන්සේ චක්ක කියන සූත්‍ර දේශනාවෙන් තමයි අර 69ට ධර්ම දේශනා කළේ. ඒ ධර්ම දේශනාව අහගෙන ඉන්නකොට තමන්ම උපස්ථාන කරපු ඒ වැඩිහිටි භික්ෂුන් වහන්සේලා 69ම රහතන් වහන්සේලා බවට පත් වුණා. මහා ධර්ම කතිකෙක්. ඊටාම සොඳුරු දහම් දැනුමක් තිබුණා. දහම් අර්ථ ඉස්මතු කර කර පෙන්වන්න දක්ෂෙක්. නමුත් ඒ උත්තමයන් වහන්සේ බලන්න වැඩ හිටපු විදිය අනිත් මහතෙරුන් වහන්සේලාට උපස්ථාන කරගෙන උන්වහන්සේලාව පැන් පහසු කරවලා ආදර ගෞරව දක්වලා එහෙමයි හිටියේ. ඒ මලියදේව තෙරුන් වහන්සේ ගැන මෙහි සඳහන් වෙනවා මේ ඔය විදිහට අවස්ථා දැන් මේක අවස්ථාවක්නේ. ඔය වගේ අවස්ථා 60කදී ඔය වගේ අවස්ථා 60කදී 69 බැගින් හිටපු භික්ෂූන්ට බණ කියලා තියෙනවා. ඒ කිව් අවස්ථා හැම එකකදීම බණ අහගෙන හිටපු උත්තමයෝ රහතන් වහන්සේලා බවට පත් වුණා. ඉතින් එහෙම මහා පුදුම සහගත විදිහට ධර්මාවබෝධයට අනුග්‍රහ කරපු භික්ෂුවක් මලියදේව තෙරුන් වහන්සේ. හැබැයි ඊටාම සාමාන්‍ය භික්ෂුවක් විදිහට උන්වහන්සේ වැඩ හිටියා. ඉතින් ඒ උත්තමයන් වහන්සේලා එහෙම සාමාන්‍ය භික්ෂූන් විදිහට වැඩ ඉන්නකොට උන්වහන්සේලාගේ ගුණ කඳ අඳුන ගන්න බැරි වෙච්චි අසත්පුරුෂ ජනයා ඇතැන් අසත්පුරුෂ පැවිද්දෝ උන්වහන්සේලාට නිନ୍ଦා අපහාස කරන්නේ නැති. හැබැයි මේ නිନ୍ଦා අපහාස ගැරහිලි සියල්ලම ඉදිරියේ උන්වහන්සේලා නොසැලී වැඩ හිටියා අකම්පිතව. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවනේ එහෙමයි. සේලෝ යථා ඒක ගනෝ වාතේන සමීරති. එවං නින්දා පසංසාසු න සමිජ්ජන්ති පණ්ඩිතා. මනාව පිහිටි ගල් කුල
සුළං හැමුවාට සෙලවෙන්නේ නැත. එලෙසින්ම නින්දා පැසසුන් කිසිවක් ඉදිරියේ බුදුරජුන්ගේ ශ්‍රාවක භික්ෂුව සැලෙන්නේ නැත. එහෙම තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. ඇතමෙක් නින්දාවට සැලී යනවා. ඇතමෙක් පැසසුමට සැලී යනවා. ඒ පැසසුමට සැලෙනවා කියන්නේ මොකද්ද? ප්‍රශංසාව අල්ල ගන්නවා. අපි නොවේයි කට්ටිය. තමන්ට ප්‍රශංසා කරොත් හිතනවා මම නොවේයි කෙනා. එයා ඒක අල්ල ගන්නවා. ඒකට කියනවා ප්‍රශංසාවට සැලෙනවා කියලා. බුදුරජාණන් වහන්සේත් මහත් වූ භික්ෂු සංඝයාත් එක අවස්ථාවක දීර්ඝ මාර්ගයේ වැඩම කරමින් හිටියා. ඒ මාර්ගයේ වැඩම කරමින් ඉන්න ගමනට තව දෙන්නෙක් එකතු වුණා. ඒ දෙන්නා වයසට පලච්චි ගුරුන් වහන්සේ නමකුයි ඒ ගුරුන් වහන්සේගේ තරුණ පහේ ගෝලයයි. මේ දෙන්නා දැන් බුදුරජාණන් වහන්සේටත් භික්ෂු සංඝයාටත් පිටිපස්සෙන් තමයි කියනවා එන්නේ. පැමිණිද්දී මේ වයසක තැනැත්තා එක දිගට පටන් ගත්තා කියනවා අපහාස කරන්න. බුදුරජාණන් වහන්සේටත් අපහාස කරනවා. භික්ෂු සංඝයාටත් අපහාස කරනවා. එතකොට අර තරුණ පහේ ශිෂ්‍යයා ඔය අපහාස කරන වාරයක් පාසා ඒ අපහාසයේ කැඩෙන්න ගුණයක්ම කිව්වා. අනේ ආචාර්යනි එහෙම කියන්න එපා. බුදුරජාණන් වහන්සේට එහෙම කියන්න එපා. උන්වහන්සේ බොහොම ගුණ සම්පන්නනේ කියනවා. සංඝයාට එහෙම කියන්න එපා. සංගරුවන මනා පිළිවෙතින් යුක්තයිනේ කියලා දැන් ගුණම කියනවා. එතකොට මෙතන ගුණරාවක් තිබුණා, අවමුණුත් තිබුණා. ඉතින් කොහොම හරි මේ ගමන යම් දුරක් ගියාට පස්සේ එක තැනකදී බුදුරජාණන් වහන්සේත් මහත් වූ භික්ෂු සංඝයාත් එක පැත්තකට හැරුණා. අර ගුරු ගෝල දෙන්න වෙන පැත්තකට හැරිලා යන්න ගියා. එතකොට මේ කතාවේ හරි ලස්සන තැනක් තියෙනවා. ඒ කියන්නේ පින්වතුනි නිന്ദා අපහාස తాවකාලිකයි. ප්‍රශංසා ආදියත් తాවකාලිකයි. නැති වෙලා යනවා. විනාශ වෙලා යනවා. හැමදාම තියෙන්නේ. බලන්න අර නිന്ദා රැල්ලට එක දිගට කන් දීගෙන ඒ භික්ෂූන්ට වඩින්න සිද්ධ වුණා යම් කාලයක්. හැබැයි මේ භික්ෂූන් නිහඬව වැඩම කළා. නිന്ദා අපහාස එහෙම්ම නැතුව ගියා. ඊළඟට ප්‍රශංසා රැල්ලකුත් ආවනේ. ප්‍රශංසා රැල්ලත් එක දිගට ආවා. භික්ෂුන් නිහඬව වැඩම කළා. ප්‍රශංසා රැල්ලත් නැතුව ගියා. తాවකාලිකයි. මේ ලෝකේ හැමදේම වෙනස් වෙලා යනවා. අනිත්‍ය ධර්මයට අහු වෙලා මේ ලෝකෙ තියෙන්නේ. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. මේ ලෝකේ හටගත්ත හැමදේම අනිත්‍යයි කියලා දිනු කරපු නුවණින් දකින්න පුළුවන් නම් අත නිබ්බින්දති දුක්ඛේ. එයා මේ දුක්ඛිත වූ සසර ගැන කලකිරෙනවා. එයා මේ දුක්ඛිත වූ සසර ගමන ගැන කලකිරෙනවා. ඒස මග්ගෝ විසුද්ධියා ඕකමයි කියලා වදාලා ජීවිතේ පිරිසුදු භාවයට පත් කරගන්න තියෙන මාවත හැමදේම අනිත්‍යයි කියලා දකින්න එක. ඉතින් හැමදේම අනිත්‍යයි. නිന്ദා අපහාස එනකොටත් අපිට හිතන්න පුළුවන් නම් හිත පාරව ගන්න නැතුව අනේ ඕවා අනිත්‍යයි. ඕක නැතුව යනවා කියලා. ඊළඟට ප්‍රශංසා ආදී වුණත් එනකොට ඉදිමෙන්නේ නැතුව අපිට හිතන්න පුළුවන් නම් ඕවත් අනිත්‍යයි කියලා. අපිට ප්‍රශංසා ඉදිරියේ නොසැලී ඉන්න පුළුවන්. උස් පහත් නොවි ඉන්න පුළුවන්. නැත්තම් ප්‍රශංසා ආදියට උස් වෙනවා ජීවිතේ, නිന്ദා ආදියට පහත් වෙනවා. හරි අපහසුයි. පීඩාවටපත් වෙනවා. ටික දුරක් ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ විවේකයේ පිණිස රුක් සෙවණක වැඩ හිටියා. භික්ෂුන් වහන්සේලාත් වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි දැන් මීට ටිකකට ඉස්සරලා එක දිගට නිന്ദා අහන්න ලැබුණා නේද? අට වයසට පලච්චි පුද්ගලයා මහණෙනි ඔබට හරියට නිന്ദා කළානේ. ඉතින් භික්ෂුන් කියනවා ස්වාමීනි එක දිගට නිന്ദා කළා. එක දිගට කියෙව්වා. කිම මහණෙනි ඒ පුද්ගලයා නිന്ദා අපහාස වලදී පැවසූ දේවල් ඔබ ඔබේ ජීවිතය තුළ දකින දේවල්ද? ඔහු කියපු කාරණා ඔබ තුළ තියෙනවද?
එතකොට කිව්වා නෑ ස්වාමීනි. ඔහු කියපු එකම එක දෙයක්වත් අපේ ළඟ නෑ. ඔහු කියූ දුර්වලතා එකක්වත් අපේ ළඟ නෑ. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් මහණෙනි ඒක ඔබට අදාළ එකක් නෙමෙයි. ඒක වචනයක්, ඒක ශබ්දයක්. අතහැරලා දාන්න. ඒ කියපු එක කාරණාවක් වම් මහණෙනි ඔබට අදාළ නැහැ කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි අර තරුණ හාදයා ඔබට හරියට ප්‍රශංසා කළානේ. කිව්වා ස්වාමීනි ඔහු නම් එක දිගට ಗುಣ කිව්වා. කිම මහණෙනි ඔහු ඒ පැවසූ ಗುಣ ඔබ ඔබේ තුල දකින්නවද? එහෙමයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ. ඔහු පැවසූ කාරණා නම් අපි අපේ ජීවිතය ඇතුලේ දකින්නවා කිව්වා. බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි එහෙනම් ඉතින් ඒකත් අතහරින්නයි තියෙන්නේ. මොකද ඔහු කිව්වා නැතත් ඔබ ගාව ඒ ලස්සන ගුණධර්ම තියෙනවා. ඒ නිසා අමුතුවෙන් ඔහු ඒක උස්සඩින් කියන්න උවමනාව නැත කිව්වා. බලන්න නින්දා ප්‍රශංසා දෙකම ඉදිරියේ නොසැලී සිටින්නේය. ඒ බඳු පුද්ගලයෝ, ඒ බඳු උත්තමයෝ පින්වතුනේ අපට හොයාගන්න තියෙන්නේ මේ බුද්ධ ශාසනය. බුද්ධ ශාසනය තුල ඒ අටලෝ දහම ඉස්සරහා නොසැලෙන ගුණයට කියනවා තාදී කියලා. තාදී කියලා කියන්නේ අටලෝ දහමට නොසැලෙන. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ තාදී වනසේක. අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගියපු මහා සංඝරුවනද තාදී වනසේක. ඒ සංඝරුවනේ මුදුන් මල්කඩ වගේ වැඩ හිටිය අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ තුල තිබුණ අසිරිමත් තාදී ගුණය. එක් අවස්ථාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරනවා. ඒ පිණ්ඩපාතේ වැඩම කරද්දී පින්වතුනි මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන අහලා තිබුණු එක අමුතු පහේ බමුණෙක්. මෙහෙම කල්පනා කළා. මේ සාරිපුත්තයන් වහන්සේ ගැන හරියට ಗುಣ තියෙනවා, කේන්ති යන්නේ නැතිලු, කිපෙන්නේ නැතිලු. බලන්න ඕන මේක. එහෙම හිතුවා. එහෙම හිතලා මේ බමුණා සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට පස්සෙන් ගියා. කවුරුවත් නැති තැනක් බලලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පිටට වේගින් වැරදින් පහරක් ගැහුවා කියනවනේ. බලන්න මේ මිනිස්සු කරගන්න ඒවා. අනේ ඒ උත්තමයන් වහන්සේ පාඩුවේ පිණ්ඩපාතේ වැඩම කළේ. මේ පුද්ගලයාට ඇති වෙච්චි අමුතු අදහස නිසා අත දිගෑරලා පහරක් ගැහුවා අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේට. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ටිකක් ඉස්සරහට වීසි වෙලා තියෙනවා. හැබැයි සාරිපුත්ත මහරහතන් වහන්සේ හැරිලවත් බැලුවේ නැහැ. නිහඬව වැඩම කළා. එතකොටයි මේ පුද්ගලයාට තේරුනේ තමන් කරගත්ත ගොංකමක මහත කියලා. සර්වාංගෙටම දාඩිය දැම්මා. ඉක්මනට ඉස්සරහට දුවගෙන ගිහිල්ලා කකුල් දෙක අල්ලලා වැන්දා. අනේ ස්වාමීනි මට සමාවෙන්න. මම මෝඩෙක් වගේ කරපු කටයුත්තට සමාවෙන්න කිව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා හරි පිංවත සමාව දෙනවා කිව්වා. එතකොට මේ බමුණා කියනවා බෑ ස්වාමීනි. එහෙම ඔබ වහන්සේ වචනයකට සමාව දුන්නාට මට ඒක දැනෙන්නේ නැහැ. ඔබ වහන්සේ මගේ නිවසට පිණ්ඩපාතේ වඩින්න ඕන. මගේ දානේ පිළිගන්න ඕන. එහෙම කරොත් තමයි ඔබ වහන්සේ සමාව දුන්නා කියන එක මට දැනෙන්නේ කිව්වා. එතකොට අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේවා නම් පුයිම්ගතුනේ ඇත්තටම විස්මය ජනකයි. මේ සංගරුවන කටයුතු කරපු විදිහ ඇත්තටම විස්මය ජනකයි. අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නමයි සංඝ සරණ සිහි කරන්නමයි තියෙන්නේ. මොකද මේ කාලේ මේ වගේ සිද්ධි හිතා ගන්නවත් බෑ. සාරිපුත්ත මහරහතන් වහන්සේට පහරක් ගහලා මේ කිසිම ප්‍රසාදයකින් තොරව හිටපු පුද්ගලයෙක් එකපාර කියනවා දානෙට වඩින්න කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ නිශ්ශබ්දවම වැඩම කළානේ. වචනයකින්වත් ඉංගියකින්වත් වෙනසක් කළේ නැහැ. නිවසට වැඩම කරලා පැන වූ ආසනේ වැඩ හිටියා. ඔහු දානේ සකස් කරලා දෙනකොට දානේ පිළිගත්තා.
දානි වළඳන්ට සූදානම් වෙනකොට එළියෙන් සද්දය ඇහෙනවා. බමුණ එළියට ගිහින් බැලුවා. බලද්දී මිනිස්සු එකතු වෙලා කැති අරගෙන මන්න අලගෙන පොළු අරගෙන එකතු වෙලා මේ බමුණාට ගහන්න. මිනිස්සු කියනවා උඹ අපේ සාරිපුත්ත මහතෙරුන් වහන්සේට හිංසා කළා කියලා ආරංචි. උඹව තියන්නේ නැහැ. දැන් මිනිස්සු කියනවා. බමුණ හොඳටම බය වුණා. බීතියටපත් වෙලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දෙපා මුල වැඳ වැටුණා. අනේ ස්වාමීනි ඔබ වහන්සේ විතරයි මට බේරුමට ඉන්නේ. මිනිසුන්ට ආරංචි වෙලා ස්වාමීනි. මිනිස්සු වට කරගෙන ඉන්නවා මට ගහන්න. අනේ ස්වාමීනි මම බේරගන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ නිවසින් එළියට වැඩම කළා. වැඩම කළා අර මිනිසුන් ආමන්ත්‍රණය කළා. අහනවා පින්වත්නි ඇයි මේ කැති පොරෝ අරගෙන මන්න අරගෙන කවර සතෙක්ට හිංසා කරන්නටද මේ? කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ වැඩම කරනකම් අපි මේ ඉන්නේ. ඕන් ඔය බමුණාට ඔය පුද්ගලයාට සලකන්න. මොකද ඔය පුද්ගලයා ඔබ වහන්සේට හිංසා කළා. අපි මේක අතාරින්නේ නැහැ කිව්වා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ අර මිනිස්සුන්ගෙන් අහනවා ඒ තිබුණු අනුකම්පාව බලන්න. ඒ කියන්නේ මේ තමන් වහන්සේට හිංසා පීඩා කරපු පුද්ගලයා වෙනුවෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ සම්පූර්ණයෙන් ඉදිරිපත් වුණා. අර පිරිසට කියනවා පින්වත්නි මේ බමුණා යම් පහරක් ගැහුවා නම් ඒ පහර මාගේ කයටද වැදුනේ ඔබේ කයටද? කිව්වා ස්වාමීනි ඔබ වහන්සේගේ කයටයි. පින්වත්නි මේ බමුණාත් මාත් මේ ප්‍රශ්නේ විසඳගත්තා කිව්වා. ඒ නිසා ඔබ මේකට කලබල වෙන්න ඕනේ නැතිය කිව්වා. ඉතින් එහෙම කියනකොට අර මිනිස්සු තේරුම් ගත්තා මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙතන කලකෝලාහලයක් සිද්ධ වෙනවාට අකමැතියි කියලා. ඊට පස්සේ ඒ මිනිස්සු මේ සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කරලා නික්මුණා. ඉතින් මේ කතා ප්‍රවෘත්තිය තියෙනවා පින්වතුනි අවසානයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අර බමුණාට දහම් කතාවෙන් අනුග්‍රහ කරනකොට ඔහුට ධර්මය අවබෝධ කරගන්නට පවා අවස්ථාව උදා වුණා. ඒ තමයි සංගරුවන. මේ ලෝකේ සංගරුවනේ තිබුණු සොඳුරු ගති ලක්ෂණ වෙන තැනක පින්වතුනි හොයාගන්න නැහැ. අපිට සන්තෝෂ වෙන්න පුළුවන් මේ දුර්ලභ මනුස්ස ජීවිතේ ලබනකොට ඒ වගේ උත්තරීතර පිරිසක් අපිට සරණ යන්න ලැබුණා. සංඝං සරණං ගච්ඡාමි කියලා අපි සරණ ගියේ. එහෙම උතුම් පිරිසක්. නිന്ദා අපහාසයකින් වටන්න බැරි පිරිසක්. සොඳුරු ගුණධර්ම වල තමන්ගේ ජීවිතේ පවත්වාගත්ත පිරිසක්. ගුණධර්මයන්ගෙන් සතුටු වෙච්ච පිරිසක්. ආන් ඉබඳු උතුම් පිරිසක් තමයි අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගියේ. අපට ඒ සංගරුවනේ පිහිට ආශිර්වාදේ රැකවරණයම අපගේ ජීවිතවලට සැලසේවා. සාදු සාදු සාදු. රැස්කලා වූ උදාරතර පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. පළමු කොට සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවියෝ සතුටින් පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණය අප හැම දෙනාට දෙවියෝ සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස්කලා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුළම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. සංගරුවනේ ගුණ වර්ණනා කරමින් මේ උතුම් සද්ධර්ම දේශනාව සිදුකොට අප විසින් රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදේ රත්නත්‍රයේ ආශිර්වාදේ ඒ වගේම පින් අනුමෝදන් වන සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිළිවෙත් පුරණ උතුම් මහා සංගරුවනට සැලසේවා. අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක පින්වතුන්ලා සෑම සියලු දෙනාටත්
කිසිම කරදරයකින් බාධාවකින් තොරව සුවසේ ගුණදහම් දියුණු කරගෙන ධර්මාවබෝධ කරන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද ධර්ම දානය සිදු කරන මේ පින්වතුන්ලාගේ මූලික අරමුණ ලෙස සඳහන් කොට ඇති පරිදි ලන්ඩන්හි පදිංචි 12 වන උපන්දිනයේ යෙදුණු පින්වත් රෙජීනා රශ්මී තලවත්ත දුවට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන්, බුද්ධ රත්නයේ ආශිර්වාදයෙන්, ධර්ම රත්නයේ ආශිර්වාදයෙන්, සංඝ රත්නයේ ආශිර්වාදයෙන්, ඒ වගේම පින් අනුමෝදන් වෙලා සතුටු වෙන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් සියලු යහපත සැලසේවා, අභිවෘද්ධිය සැලසේවා, අධ්‍යාපන කටයුතු ආදිය කිසිම කරදරයකින් බාධාවකින් තොරව සුවසේ කරගන්නට ලැබේවා. ජීවිතයට යහපත කියා දෙන සත්පුරුෂයෝ, කල්යාණ මිත්‍රයෝම ඇසුරු කරන්නට ලැබේවා. අසත්පුරුෂ පවිටෝ කිසි කලෙකත් ජීවිතයට හමු නොවේවා. ඒ 12 වන උපන්දිනයේ යෙදුණු දුවට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දුවක් බවට පත් වෙලා මේ සම්බුද්ධ ශාසනයේ පිළිසරණ ලබා ගන්නටත් වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. අද දවසේ දායකත්වයන් දරන අයේෂා සඳමාලී මල්ලවාරච්චි මෙනවියගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු සියලු ඥාතීන්ට, හිත මිත්‍රාදීන්ට පින්පෙත් අනුමෝදන් වෙත්වා. නමින් මිය ගියා වූ ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයෙන් සැපයටම පත්වෙත්වා. දුක්ඛිත සංසාර ගමනින් ඥාතීන්ට ඊතා ඉක්මනින්ම නිදහස් වෙන්න ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන්, තෙරුවනේ ආශිර්වාදයෙන්, සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් මේ වන විට අසනීප තත්වයෙන් පසු වෙන පින්වත් රෝහණ මල්ලවාරච්චි පියාණන්ට ඊතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුවපත් භාව සැලසෙත්වා කියන ප්‍රාර්ථනාව. ඒ වගේම සෝමා මල්ලවාරච්චි ආදරණීය මෑණියන්ටත් නිදුක් නිරෝග සුවපත් භාවයේ පිණිස, දීර්ඝායුෂ සම්පන්නිය පිණිස, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිස මේ පින හේතු වේවා කියන අදහසින් පින් අනුමෝදන් කරනවා. ධර්ම මාර්ගයේ හැසිරීමට උදව් උපකාර කළ ලන්ඩන් මහමෙවුනාව භාවනාසපුවේ සහ ඉතාලි මහමෙවුනාව භාවනාසපුවට සහ සම්බන්ධ සෑම සියලු දෙනාටත් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ ධර්ම දානමේ පින්කමේ අනුහසින් කොරෝනා වෛරසයෙන් රෝගාතුර වී සිටින සියලු දෙනාට ඊතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුව ශාන්තිය සැලසේවා කියන ප්‍රාර්ථනාව එකතු කරනවා. අද දායකත්වයේ දරූ ශ්‍රද්ධා ධර්ම දාන සමාජිකා පින්වත් අයේෂා සඳමාලී මල්ලවාරච්චි මෙනවියට, ඒ වගේම පවුලේ සෑම සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් සියලු යහපත, අභිවෘද්ධිය සැලසේවා. රැකී ආරක්ෂා ආදී සියලු කටයුතු, දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය මේ සියල්ල ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලා සියලු දෙනාටත්, ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ පින්වතුන් හැම දෙනාටත්, සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටත් කිසිම කරදරයකින් බාධාවකින් තොරව තමන්ගේ ජීවිතයේ ගුණධර්ම තුල ආරක්ෂා කරගන්නට ලැබේවා. මේ දුර්ලභ මනුස්ස ජීවිතේ කරදරයකින් තොරව පින් කරගන්නට ලැබේවා. ලැබූ සත්පුරුෂ ඇසුර අහිමි නොවෙත්වා. සත්පුරුෂ ඇසුරේම ජීවිතය ආරක්ෂා කරගන්නට ලැබෙත්වා. මේ ගෞතම ශාසනය තුල ධර්මාවබෝධ කරන්නට හැම දිනාට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.